ඒ වගේම අපි සිහිපත් කරන්න ඕන මේ විශ්වීය හැඩයෙන් සද්ධර්මයේ කියන ග්‍රන්ථය පිළිබඳව අද එළි දක්වන ග්‍රන්ථය 2010 පමණ වසරේදී 11 පමණ වසරේදී මම කල්පනා කළා සෑම වසරකම ධර්ම ග්‍රන්ථයක් එළි දක්වන්න ඕන කියලා. අන්නේ අදිෂ්ඨානයේ පරිදි ග්‍රන්ථ මුද්‍රණය කර ගනිමින් මේ පැමිණිලා මේ දසවෙනි ග්‍රන්ථය හැටියට විශ්වීය හැඩයෙන් සද්ධර්මයේ කියන එම ග්‍රන්ථය එළි දක්වන්නට අද දින කටයුතු කරනවා. මේ විශ්වීය හැඩයෙන් සද්ධර්මයේ කියන මූලික ග්‍රන්ථෙහි නාම පෝරුව වශයෙන් දක්වන මේ වචනය හරිම ගම්බීර අර්ථ සම්පන්න වචනයක් බවට පත් වෙනවා. විශ්වීය හැඩය සොයා ගන්නට අද නූතනයේ තියෙන නවීන විද්‍යාවටවත් පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ තථාගතයන් වහන්සේ ඒ විශ්වීය හැඩය සොයාගත්තා. අපේ පින්නතුත් බොහෝ දෙනෙක් මේ විශ්වීය ස්වභාවයට අනුගත වෙමින් සිටිනවා. ඒ විශ්වීය ස්වභාවයට. විශ්වීය හැඩයෙන් සද්ධර්මය. මෙන්න මේ සද්ධර්මයත් විශ්වයත් අතර තියෙන සමානකම් පින්නතුන්ට ඒ නිබ්බාන සූත්‍රයේ ආදී සූත්‍රවල පවා සඳහන් වෙනවා. ඒ වගේම නොයෙකුත් අවස්ථාවන් වල විශ්වයේ ස්වභාවය ධර්මයේ තුලින් පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම ස්වභාව ධර්මයේ ස්වභාවයෙන් ධර්මයේ පෙන්වුවා බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේලා. එමනම් අපට විශ්වීය කියලා කියන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය tempat පවතින ස්ථානයේ හැටියට කිව්වොත් නිවැරදි. බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ ස්වභාව ධර්මය සොයාගත්තේ අලුත් දෙයක් නෙමෙයි. ඉතින් මිනිස්සු සොයාගනිද්දී මමත්වය බුදුරජාණන් වහන්සේ සොයාගත්තා ස්වභාව ධර්මය. උපන්දාපටන් මැරෙනකම් මමත්වය වඩාගෙන යන ලෝකේට ස්වභාව ධර්මයේ අධ්‍යයනය කරන්නටත් ඉගෙන ගන්නටත් ස්වභාව ධර්මයේ බවට පත්වන්නටත් බුදු කෙනෙක් අපට මඟ පෙන්වනවා. ඉතින් අපි හැමදෙනාමත් මේ මොහොතේ ස්වභාව ධර්මයේ තියෙන ආශ්චර්යය අත්විඳින්නට සූදානම්ව කටයුතු කරන මොහොතක්. අපි මේ මොහොතේදී මේ අනන්ත බුදුවරයාණන් වහන්සේලාගේ ආශිර්වාදාත්මක වූ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටියා. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත්ව පවතින අනේකාකාරයෙන් දෙව් බඹුන්ගෙන් වැඳුම් පිදුම් ලැබපු මේ මහා තුල ඉඳගෙන ඒ තථාගතයන්න් වහන්සේගේ පටිච්ච සමුප්පාද නිරෝධ මාර්ගයේ වඩමු. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ගුණය වඩමු. එන සම්මා ගුණය, නිරෝධ ගුණය සිහිපත් කරගෙන අසු ධර්මය හොඳින් සිහිපත් කරගෙන අපි මේ මොහොතේ භාවනාත්මක සුවයකින් කාලයක් ගත කිරීමට සූදානම් වෙන්නේ. මෙතෙක් වඩා ගන්න ලද තමන්ගේ චිත්ත පාරිශුද්ධත්වයන් අවදි කරගෙන භාවනාත්මක සුවයෙන් බුද්ධ පූජාවක් පවත්වන්න, ධර්ම පූජාවක් පවත්වන්න, ආර්ය මහා සංඝ රත්නයට මේ මහ පොළොව මේ භූමිය පාදපු රහතන් වහන්සේලා කෝටි සංඛ්‍යාත ඒ රහතන් වහන්සේලාට පූජාවක් පවත්වන්න ඔබගේ පිරිසුදු පාරිශුද්ධ චිත්තයෙන්. එමනම් මේ මොහොතේදී අප මෙතෙක් ප්‍රගුණ කළන ලද සියලුම ධර්මය සිහිපත් කරගෙන ඒ සමාධි සොයෙන් වන්වැලි මහා සායරදුන්
ස්වර්ණමාලි මහසෑරදු වන්දනා කරමු. පටිපත්ති පූජාවෙන් වන්දනා කරමු, පූජා කරමු. හොඳයි, මේ මොහොතේදී අසූ ධර්මයේ මෙනෙහි කරගෙන සමවතට සමවැදී තමන්ට තියෙන සමවතක් ඇති යම් ප්‍රමාණයක ධර්මයේ දා කරගත් සමවතක් ඇති ඒ සමවතට සමවැදී බුදුරජාණන් වහන්සේ උදෙසා උපහාර දක්වන්න, ධර්මයේ සඳහා උපහාර දක්වන්න ඒ අනන්ත ආශිර්වාදය ලබන මහරහතන් වහන්සේලාගේ වහන්සේලා වෙනුවෙන් පූජා පවත්වන මේ මොහොතයි, මේ කාලයයි නිහඬව සංසුන්ව ඒ ආධ්‍යාත්මික ප්‍රතිපත්ති පූජාව, භාවනා පූජාව සිදු කරමු.
හොඳයි සාදු සාදු සාදු. මෙතන ඉතාම ජනයාගෙන් පිරුණු වන්දනාමාන සිද්ධ කරන ස්ථානයක්. නිසලව භාවනා කිරීමට හෝ ධර්ම දේශනා කිරීමට සුදුසු පරිදි වේ තිබෙන්නේ. නමුත් අපි මේ කර්තව්‍ය මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ මේක ආශිර්වාදයක් චිත්ත බලයක් බවට පත් කරගන්න. අපේ පින්නතුනුත් අදිෂ්ඨාන කරගන්න පිරුන් නැති පාරමී බල පිරේවා කියලා මේ අවබෝධ කරගන්න බැරි වෙච්ච ධර්මයක් තිබුණා නම් මට මේ ඉදිරි වසරේදී ඒ අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රහාණය කළ යුතු යම් ප්‍රහාණය කරගන්න බැරි අතහැර ගන්න බැරි හිතෙන් යම් කිසි ආශ්‍රවයක් තිබුණා නම් එය ප්‍රහාණය කරගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරගන්න මේ ස්වර්ණමාලී මහාසාරයේදී ඔබට ඒකාන්ත වශයෙන්ම එය සිද්ධ කරගන්න මහ බලයක් මහ ආශිර්වාදයක් ලැබේවි කියලා මම විශ්වාස කරනවා. වෙනතුනේ බුදුරජාණන් වහන්සේ දහසක් මිනිසුන් දහසක් ආකාරයට තමයි දකින්නේ. ඒ තමන්ගේ ඇහැට පේන විදියට. නමුත් බුදුරජාණන් වහන්සේ වඩා වැදගත් වන්නේ ධර්මයේ ස්වરૂපයෙන් බැලීම. අපිට බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් විශාල ආශිර්වාදයක් බලයක් තිබෙන කෙනෙක් හැටියට ආශ්චර්යමත් කෙනෙක් හැටියට නොයෙකුත් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දෙස බලනවා වෙන්න පුළුවන්. නමුත් වඩා වැදගත් වෙන්නේ
ධර්මයේ හැඩයෙන් බුදුරජාණන් වහන්සේ බලන්න ඕන. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නු ප්‍රධාන කාරණය. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. පුජ්‍යල හැඩයෙන් නෙමෙයි බුදුහාමුදුරුවෝ බලන්න කිව්වේ ධර්මයේ හැඩයෙන්. මොකද්ද ධර්මයේ හැඩය කියලා කියන්නේ? බුදුහාමුදුරුවෝ හොයාගත්ත ධර්මය. ඒ තමයි නිර්වාණ ධාතුව කියන උතුම් ඒ නිර්වාණ ධාතුව. ඒ නිර්වාණ ධාතු සංකේතවත් වෙන්න තමයි අර ඉහළම තියෙන චූඩාමාණික්කය කියලා අපි සඳහන් කරන ඒ ඉහළම තියෙන මාණික්කය සඳහන් වෙන්නේ උතුම් වූ නිර්වාණ ධාතුව හැටියට. නමුත් නිර්වාණ ධාතුවට නම් කවර ආකාරකවත් හිරිහැරයක් කරදරයක් බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ. නිර්වාණ ධාතුව කියලා කියන්නේ අසංකාරික ධර්මයක්. එවන අසංකාරික සිතක් ඇති කරගත්තොත් අන්න එයා නිර්වාණ ධාතුව අවබෝධ කළා වෙනවා. අසංකාරික ඥානයක් ඇති කරගත්තොත් එයා නිර්වාණ ධාතුව අවබෝධ කළා වෙනවා. අසංකාරික දැක්මක් හටගත්තොත් ඔහු නිර්වාණ ධාතුව අවබෝධ කළා වෙනවා. කාටත් නිවන් දකින්න උවමනාවක් තියෙනවා. නමුත් නිවන් දකින්න ක්‍රමය, නිවන් දකින්න විදිය පිළිබඳව තේරුම් නැති ස්වභාවයක් බොහෝ ජනයාට තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ වචනය සැබවින්ම ගම්බීරයි. ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදිනියෝ. මේක බොහෝ ගැඹුරු පඬිවරුන්ට පඬිත ඥානයක් ඇති අයට වැටහෙන තේරෙන කාරණයක් කියන එක බුදුරජාණන් වහන්සේ මතක් කළා. එහෙනම් අපි හොඳට මෙනෙහි කරලා තේරුම් ගන්න අපි උත්සාහ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ එක වචනයකින් නිවන් අවබෝධ කරගන්න ශ්‍රාවකයෝ බුද්ධ කාලේ සිටියා කියලා අපේ පින්නතුන් අහලා ගන්නවා. දුටු දේ දුටු පමණයි කියන වචනය ෂණයෙන් නිවන් අවබෝධ කළා. ඒ වචනය මොනතරම් ලස්සන වචනයක්ද, මිහිරි වචනයක්ද, අර්ථ සම්පන්න වචනයක්ද, ගම්බීර වචනයක්ද කියලා අපේ පින්නතුන් කල්පනා කරලා බලන්න ඕන. අපි දැකලා ඒක ලස්සනයි කියනවා. දැකලා අවලස්සනයි කියනවා. දැන් ඊළඟට අපි භාවනා වශයෙන් කරන්න ගියාම දැකපු දේවල් වලට ලස්සන අවලස්සන දිදී කාලය ගත කරනවා. එhmenan ඒ සියල්ලටම වඩා ගැඹුරු අර්ථ සම්පන්න අර්ථයක් තමයි තිබෙන්නේ දුටු දේ දුටු පමණයි. බුදුරජාණන් වහන්සේ දුටුවා මේ සියල්ල සංඥාවක්. මේ සියල්ල මායාවක්. මායාව පිට නෙමේ පෙන්වුවේ, මායාව තියෙන්නේ තමාගේ ඇතුළාන්තේ. තමන්ගේ විඥානයේ තමන්ගේ සංඥාව තමයි මායාව. තමන්ගේ ඇස තමයි මායාව. තමන්ගේ දෘෂ්ටිය තමයි මායාව. තමන්ගේ හිත තමයි මායාව කියලා බුදුහාමුදුරු පෙන්නනවා. පිට මායාවල් නෑ පිටුතුනේ. පිට තියෙන ස්වභාව ධර්මය. මායාව තිබෙන්නේ තමා තුළ. තමා තුළ තියෙන මායාව, අවිද්‍යාව දුරු කර දැම්මොත් අන්න සත්වයක් නොවි, පුජ්‍යලයක් නොවි, ආත්ම නොවි, මම මගේ කියන උපාදානයක් නැතිව මේ ස්වභාව ධර්මයේ දෙස බලන්න පුරුදු වෙනවා. අන්න රහතන් වහන්සේ කෙනෙක්ගේ දැක්ම දුටු දේ දුටු පමණයි. එය අර්ථ ගැන්වීමක් සිද්ධ කරන්නේ නැහැ.
මේ වචනවලට වඩා අරුතක් තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ පවතිනවා. වචන සෑම විටම දෘෂ්ටි ඇති කරනවා. වචන සෑම විටම සංකල්ප ඇති කරනවා. වචන සෑම විටම සිතුවිලි අපට ඇති කරනවා. එමනම් වචනෙන් අපිට නිවන් දකින්න බෑ. අපිට දෘෂ්ටි ඇති කරන්නේ නැති භාෂාවක් අවශ්‍යයි. සංකල්ප ඇති කරන්නේ නැති භාෂාවක් අවශ්‍යයි. තුළ විඥාන පහළ කරන්නේ නැති භාෂාවක් අවශ්‍යයි. අපේ හිත අකම්පිත බවට, අකාලික බවට, නිරෝධ බවට, නිර්වාණ භූමියට ගෙන යන භාෂාවක් අවශ්‍යයි. මොකක්ද මේ භාෂාව? ඒ භාෂාව තමයි ආර්යවතුන් ළඟ පවතින උතුම් ආර්ය භාෂාව. ඒ ආර්ය භාෂාවට අයිතිකාරයෙක්ව රටක් හෝ ජාතියක් හෝ නැහැ. මේ භාෂාව හඳුනගන්නේ තමන්ගේ මව් භාෂාව හරහා. ඒ ආර්යවතුන්ගේ භාෂාවේ වචන පදවැල් ඉක්මවා පවතින අර්ථයක් පවතිනවා. ඒ ශාන්තයි, එය ප්‍රණීතයි, එය සියලු සංස්කාර ධර්මයන්ගෙන් නිදහස් වූ දෙයක්. ඉතින් පින්තුනි, නිවන් දැකීම සඳහා මෙන්න මේ කාරණය තේරුම් ගන්න ඕන. මේ කාරණය තේරුම් කරගත්තාම අපිට හිතුමතේ කරන භාවනාවන් වලට වඩා ඔබෙන් හිතන්න යමක් තේරුම් අරගෙන තථාගතයන්න් වහන්සේගේ එක වචනයෙන් මුළු විශ්වයේම දුටු ඒ විශිෂ්ට ආර්ය ධර්මය ඔබට මතු කරගන්න ලැබෙනවා. දුටු දේ දුටු පමණයි. අපි අදත් දුටු දේ දුටු පමණයි කියන තැන නතර නොවි දුටු දේ ගැන කතා කරනවා, දුටු දේ ගැන සිතා බලනවා, දුටු දේ තව දුරටත් අනාගතයට රැගෙන ගමන් කරනවා. පිණ්ඩපාති වැඩියාම මහණෙනි, දකින්න දේවල් දකින්න තැනම තියලා එන්න. දකින්න දේවල් දකින්න තැනම තියලා එන්න. හිතවල ගොඩ ගහගෙන ඉන්න එපා. අල්ලගෙන ඉන්න එපා. මේ ලෝකේ හැම තිස්සෙම අලුත් වෙනවා. ස්වභාව ධර්මයේ ජීව ශක්තියකින් මානව සත්වයා ඉපදුනා. ඉපදිලා ඒ ජීව ස්වභාවයකට නියාමයකට හසු වෙනවා. උපතේ සිට මේ ශෛල බිඳි බිඳි ස්වභාව ධර්මයේ අවශ්‍යතාවය අපට පෙන්වන්න. ඉතින් ඒ අතර මගේ හිත, මගේ සංකල්ප, මගේ දෘෂ්ටි ඒව දරා ගන්න නැතුව ඉන්න උත්සාහ කරන්න ඕන.
ඉගෙන ගන්න ඕන, පුරුදු වෙන්න ඕන. ඒක තමයි තථාගතයන්න් වහන්සේගේ භාවනාව. භාවනාව කියන්නේ භාවිතාව, විදර්ශනා භාවනාව කියන්නේ විමසා බැලීම. විමසා බලන්නේ කුමක්ද? මුලා වෙච්ච තැන, දෘෂ්ටිගත වෙච්ච තැන, ලෝභයෙන් ඇලිච්ච තැන, ද්වේෂයෙන් ගැටිච්ච තැන, මෝහෙන් මුලා වෙච්ච තැන විදර්ශනා කරනවා. ඇයි විදර්ශනා කරන්නේ? කටු අත්තක පැටළුණු ශරීරයක් වගේ හිත යම් යම් තැන්වල පැටලිලා දුක් විඳින නිසා. මේ භවයේ පමණක් නෙමේ ඊළඟ භවයන් වලට පවා ඒ දුක රැගෙන යන නිසා තමයි කුමද්ද දුක කියලා අඳුනගන්න කියලා කියන්නේ. දුක කියන එක අඳුනගත්තේ නැති කෙනෙකුට සමුදය අඳුනගන්න බෑ. සමුදය අඳුනගත්තේ නැති කෙනෙකුට නිරෝධය අඳුනගන්න බෑ. ඒ නිරෝධ මාර්ගයේ ගමන් කරන්න බෑ. ඉස්සල්ලාම මට තියෙන දුක මොකක්ද? මේ මොහොතේ බලන්න තමන්ට දුකක් නැත්නම් ඒක ඔබට තේරෙයි මට තියෙන දුක මොකක්ද? ඉතින් කාලෙන් කාලෙට අපිටත් හිතුණා පින්නතුනේ දුක අර දේ නැති නිසා, මේ දේ නැති නිසා, හරම නිසා, මෙහෙම නිසා කියලා. ඉතින් මේන ජනතාවටත් බොහෝ දෙනාට හිතෙන්නේ එහෙම තමයි. හිතෙන්නේ ධන සම්පත් නැතිකම. දුකයි කියලා හිතෙන්නේ නිරෝගීකම නැතිකම. දුකයි කියලා හිතෙන්නේ නොයෙකුත් තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට. ඒකත් දුකක් තමයි පින්නතුනේ. නමුත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දුක තමයි නියම දුක පවතින්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය තුල. එවන පින්නතුනේ අප තේරුම් අරගෙන තියනවා දුක තියෙන්නේ අපේ හිතේ. සමස්ත දුක් ගොඩක් තුල ඉඳගෙන කොටසකට අපි සපයි කියලා කියනවා, ඒ කොටසට කල්ගත වුණාම දුකයි කියනවා. කොටසකට සපයි කියලා කල්ගත වුණාම ඒකටම දුකයි කියනවා. ඒක නොවේද සිද්ධ කරන්නේ? හැම දෙයක් දිහා දෙසම සතුටෙන් බලන්න, කරුණාවෙන් බලන්න අපි පුරුදු වෙන්න ඕන. මේ හැම දෙයකින්ම යම්කිසි ආධ්‍යාත්මික සුවයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. සුවඳ දුම් පූජාවෙන්, ඒ වගේම පංචතූරේ නාද වලින්, මල් පහන් ආදී පූජා කරලා පවා බලාපොරොත්තු වෙන්නේ යම්කිසි භාවනාවක්. බුදු ගුණ සිහිපත් කළාම දුක නිවෙනවා. බය නැතුව යනවා. ධර්මයේ ගුණ සිහිපත් කළාම දුක නිවෙනවා. බය නැතුව යනවා. ආර්ය මහා රහතන් වහන්සේලාගේ ගුණ සිහිපත් කළාම දුක දුරු වෙනවා, බය නැතුව යනවා. ඉතින් මේ හැම දෙයකම අර්ථයක් තියෙනවා. නිවන් දැක්ක කෙනෙක්ගේ ස්වභාවය තමයි පින්වත්නි, ප්‍රධාන ස්වභාවය තමයි කිසිම දෙයක් එක්ක ගැටෙන්නේ නැති ස්වභාවය. හැම දෙයක්ම හොඳයි. ජීවිතේ කියන්නේ හැම දෙයක්ම. ඇති කාලෙත් හොඳයි.
නැති කාලෙත් හොඳයි. මිතුරන් ඉන්නකොටත් හොඳයි නැති වුණාමත් හොඳයි. මේ හැම දෙයකම යම්කිසි හොඳක් දකින්නවා. ඒ නිසා ගැටෙන්න කාරණා 1000ක් හදාගන්නේ නැතුව ඉවෙන්න කාරණා 1000ක් හදාගන්න. ඉතින් ඒ සඳහා තමයි පින්නතුනේ මේ ග්‍රන්ථය අපි එලි දක්වන්නේ මේ රුවන්වැලි මහා සෑරදුන් ඉදිරියේදී විශ්වීය හැඩේ සද්ධර්මය මේකේ ගාථා 550ක් තියෙනවා. මේ ගාථා 550 කවුද දේශනා කරලා තියෙන්නේ? විවාහාරික නමක් මම යොදාගෙන තියෙනවා. ඒ තමයි පූජ්‍ය ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමින් වහන්සේ. විවාහාරික නමක්. මම දන්නවා මේ නම මගේ නෙමෙයි කියලා. මේකේ ධ්වනියක් තියෙන්නේ, සම්මතයක් තියෙන්නේ. සම්මත ලෝකයේ පුජ්‍යලයන් හඳුනා ගැනීම සඳහා යම්කිසි සංකේත වචන ටිකක් තමයි මේ ලබා දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වචනවල පුජ්‍යලයක් නැති බව අවබෝධ කරගන්න මේ ග්‍රන්ථය ඔබට බොහෝම ඉවහල් වෙයි කියලා මම හිතනවා. එක වචනයක් කියවලා හුදකලාවේ බොහෝ වෙලාවක් හිතන්න කල්පනා කරන්න. එතකොට නුවණ වැඩෙනවා. අපේ ඇත්තන්ගේ තියෙන දුර්වලකම තමයි විදර්ශනා කරන්නේ නැති බව, හිතන්නේ නැති බව. හිතන්න ඕන. එවිට තමයි ප්‍රශ්න නිරවුල් වෙලා ධර්මයේ හැඩේ විශ්වය දකින්න පුළුවන්. විශ්වයේ හැඩයෙන් ධර්මයේ දකින්න පුළුවන්. මේ දෙකම එකක් නම් පින්නතුනේ දෙආකාරයෙන්ම දකින්න පුළුවන්. මොකද පින්නතුනේ එකක් තමයි විශ්වීය හැඩයෙන් ධර්මයේ දකින්නවා. අනික තමයි ධර්මයේ හැඩයෙන් විශ්වය දකින්නවා. ඉතින් පින්නතුනේ මෙන්න මේ ධර්ම රසය ලබන්න පින්නතුන්ට බොහෝ ඉවහල් වෙන ග්‍රන්ථයක් වේවා කියලා අද දවසේ විසිවන අවබෝධාත්මක පූර්ණය සිහිපත් කරමින් ජනගත කරනවා මේ විශ්වීය හැඩයෙන් සද්ධර්මයේ කියන ග්‍රන්ථය. අපි බලාපොරොත්තු වෙනවා මේක කියවන්න කැමති අයට ලංකාවේ අයට වගේම විදේශගත අයට අන්තර්ජාලයෙන් පවා කියවීමේ පහසුකම් හදලා දෙන්න. එක ගාථාවෙන් අවබෝධ කරගන්න බැරි වුණාට අපේ සද්ධර්මය අනේ අපිට ගාථා 500කින්වත් 423කින්වත් මේකදී අපි කතා කළොත් එහෙම 550කින්වත් තේරුම් ගන්න ජීවිතේ අපි උත්සාහ කරමු. කොයි බහරි වැරද්දක් ඇති. අපි තුල කොයි බහරි හිර වෙච්ච වැරද්දක් ඇති නොපෙනෙන. ඒ වැරද්ද සමනය කරගමු. ඒ ditthිගත භාවය දුරු කරලමු. සම්මා දිට්ඨිය උදා කරවමු. සම්මා සංකප්පය උදා කරවමු. සම්මා වාචාව උදා කරවමු. අපි අවසානෙට සම්මා සමාධියට එමු. සම්මා සමාධිය. ඒ කියන්නේ පින්නතුනේ
සමාධියක් කියන්නේ අල්ලගෙන ඒකාග්‍රතාවයක සිටින්නා වූ දෙයකට. සම්මා සමාධියක් කියන්නේ නිර්වාණ භූමියේදී ඇතිවන්නා වූ තත්වයක්. නිර්වාණ ධාතුවේදී ඇතිවෙන්න තත්වයක් තමයි සම්මා සමාධි, සම්මයක් ඥාන ආදී කොට වශයෙන් සලකන දේවල් නිර්වාණ භූමියේ පවතිනා වූ දේවල්. මෙන්න මේ අහවල් චිත්තය, අහවල් සංඥාව අල්ලගෙන ඉන්නවයි කියලා කියන්නට පුළුවන් జగතෙක්. දෙව් බඹුන් අතර, මිනිසුන් අතර මේ තුන් ලෝකේ කවුරුවත් නැහැ පිළිතුරු. ඒක තමයි බුද්ධානුශාසනාව. ඔබේ විඥානයත්, ඔබේ සංඥාවත් මේ ලෝකේ අහවල් දෙයක් එළබගෙන තියනවායි කියලා කියන්නට බැරි තත්ත්වෙට දුරින් දුරු කොට අවබෝධ කළා නම් ඒ අවබෝධය නිවනට හේතු වෙනවා. සියලු දෙනාගේ සිස්සතන් වල දුක දුරු වේවා, සැනසුම ලැබේවා. රටේ ලෝකේ පවතින රෝග බිය දුරු වේවා. මාර් බාධක දුරු වේවා. ශෝක තැවුල් දුරු වේවා. ධර්මයේ බාධා දුරු වේවා. හැම දිනාටගේම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා, සාර්ථක වේවා. ධර්මයේ මහිමෙන් ආශිර්වාදයෙන් අප හැම දිනාටම මේ අත් භවයේම සතර මඟ සතර ඵලයන් ලබන්නට අද දවස පුරාවට සිදු කරගන්න ලද සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. ජයශ්‍රී මහා බෝහාමුදුරන්ගේ ආශිර්වාදේ වේවා. රුවන්වැලි මහසෑරදුන්ගේ ආශිර්වාදේ වේවා. මට මේ ශාසනික මෙහෙවර සිද්ධ කරන්න, මේ ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කරන්න, බණ කියන්න ධර්මශාලා හදලා දුන්නු, ධර්ම දේශනා කිරීමට අවශ්‍ය කරන ශබ්ද උපකරණ ලබා දුන්නු. ඒ හැම දිනාටම ඒ ධර්මානිසංස බලය ලැබේවා. ඒ ලැබීමෙන් අපේ චිත්ත පාරිශුද්ධත්වය ඇති කරගන්නට බල ධර්මයක් වේවා, ආශිර්වාදයක් වේවා කියලා අපේ පින්නතුනොත් සිතෙන් සිතන්නට, ප්‍රාර්ථනා ඇති කරගන්නට සත්භාවයෙන් සත් සිතින් යම් දෙයක් වේද ඒ හැමදේම ඉෂ්ට සිද්ධ කරගන්නට සියලු ආශිර්වාදයන් ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අද අපි මේ පුණ්‍ය පෙළහැර මෙතකින් අපි අවසන් කිරීමට කල්පනා කරනවා. ඉෂ්ඨකාමී දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනය රකින්න ඉෂ්ට දෙවියෝ පිරිසක් ඉන්නෝ. ඒ නිසා තමයි පින්නතුනේ මේවා මේ தත්ත්වයට ඉදි වෙලා තියෙන්නෙත්, රැකිලා තියෙන්නෙත්. නැත්තම් මේ ලෝකයේ ඇති වෙච්ච ලෝක ව්‍යසනයන්ට, කාල පෙරලිවලට මේ දේවල් නොපවතින්න ඉඩ තිබුණා. අවුරුදු 2000 ගණනක් පරණ ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේ දැක බලා ගන්න අපිට අද තිබෙනවා. අවුරුදු 2000 ගණන් පැරණි
මේ වගේ චෛත්‍ය රාජානන් වහන්සේලා අපිට දැක බලා ගන්න තිබෙනවා. අපි ඉපදුනා නම් ආත්ම 20ක් විතරවත් 100 ගානේ හිටියත් ඊටත් වැඩි උපදින්න ඕන. ඉතින් ඊළඟ ආත්මවල ඉපදුනොත් ආයෙ ඇවිල්ලා මේ රුවන්වැලි සෑය වඳින්න පුළුවන්. ඒව රැකෙන්නේ මේ විශ්වයේ ආශිර්වාදයේ මතින්. ඉතින් ඉෂ්ඨකාමී දෙවියන්ට අපගේ පුණ්‍යානුමෝදනාව වේවා. දෙවියන්ගේ දේව ආශිර්වාදයත් සියලු යහපත වෙනුවෙන් අපිට ආශිර්වාද කෙරෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාචයම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචයම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචයම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්සද්ධාති. මේ පින්කම සංවිධානය කිරීමට නන් අයුරින් සහයෝගය දැක්වූ හැම දෙනාටම තුන්වන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. පින්වතුන් හැම දෙනාම හැදූ වැඩූ මෙලොවට බිහි කළ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද පවත්වනවා. සුජීවත්ව ඉන්න අයට ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා. සසරින් නික්මුණ අයට සාංසාරික වශයෙන් සැනසීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප සම්මා සමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සකසා පූජා කරපු චන්දන තිසේරා මැතිතුමන්ට හා ශාමිලි තිසේරා මැතිණිය ඇතුළු අපගේ දායකකාරක පින්නතුන් සෑම සියලු දෙනාටම මේ මොහොතේදී ආශිර්වාදය සිදු කරනු ලබනවා. ඒ වගේම විශ්වයේ හැඩයෙන් සද්ධර්මයේ කියන මෙම ග්‍රන්ථය මුද්‍රණ කටයුතු සඳහා නන් අයුරින් දායක වූ සෑම සියලු දෙනාම එකලෙස මුදලින් නෙමෙයි තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අගයෙන් සලකා බලා ඒ හැම දෙනාටම අප සමසේ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ හැම දෙනාටම උතුම් සද්ධර්ම අවබෝධය කරගන්නට ආශිර්වාද බලයක්ම වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පොත මුද්‍රණය කර ගැනීම සඳහා වඩ සහයෝගය දැක්වූ ඒ ප්‍රේම් දිසානායක මහත්මයා ඇතුළු ඒ මුද්‍රණාලයටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා ස්තුති පූර්වකව. ඒ වගේම අනුරාධපුරයට වැඩම කිරීම සඳහා අපිට මේ දායකත්වයේ සහයෝගය ලබා දුන්නු හැම දෙනාටමත් අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. විදේශ රටවල් වල සිටගෙන අපිට දායකත්වයේ දැක්වූ ආශිර්වාදයේ නිරන්තරයෙන්ම එයත්න්ටත් අප ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ නන් අයුරින් මේ උතුම් පුණ්‍ය ධර්මයේ සිත කිරීමට සහභාගී වූ හැම දෙනාගේටම ආශිර්වාදයක් වේවා කියලා මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. අප නම් මිය පරලොව යන්නට යෙදුණු යම් තාක් ඥාතීන් වෙද්ද ඒ හැම දෙනාටම භවයෙන් සසරෙන් සැනසෙල්ලක් වේවා කියලා පින් අනුමෝදන් කරමු. දුගතියක සිටීනම් දුකෙන් අත මිදේවා. සැපතක සිටීනම් තවත් සැපයෙන් සැපයටපත් වේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ප්‍රාර්ථනීය අයුරින් නිවනින් සැනසේවා. ඉතම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. පින්වත් හැම දෙනාටම ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සදා සිද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සිද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සිද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලන්ති. හැම දිනාට ස්වර්ණමාලී මහා සෑරදුන් වහන්සේගේ ආශිර්වාද බලය සැලසේවා. මේ අත් භවයේම උතුම් වූ මඟඵල නිවන් සාක්ෂාත් කරගන්නට අදම අවශ්‍ය කරන ශ්‍රද්ධා විරිය සති සමාධි බල ප්‍රඥා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සුවපත්